මොන හරි මිස් වෙච්ච පාඩමක් තියෙනවා නම් මේක රෙකෝඩින් එකක් තියෙනවා ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන් ඊට අමතරව මගේ ටියුට්ස් ටික මම දාලා තියෙනවා දාපු නැති ටියුට්ස් ඉස්සරහට මේක වැටෙයි අපේ ඔන්ලයින් පෝර්ටල් එකේ හරි අපි කතා කරමින් ඉන්නේ ඇත්තටම ලොකු දෙයක් කරලා නැහැ අපි සංවේදනය ගැන කතා කරමින් ඉන්නේ නිතරම මම මූලික පාඩම් මතක් කරමින් පළවෙනි පහුගිය පාඩම් මතක් කරමින් තමයි අපේ පාඩම දිගටම කරගෙන යන්නේ අපි එතකොට මුලින්ම කතා කරා සංනිවේදනයේ සම්බන්ධයෙන් සංනිවේදනය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් කතා කරා එතකොට සංනිවේදනය කියලා කියන්නේ අපේ ජීවීන් අතර අදහස් සිතුවිලි අදහස් ආකල්ප වගේ දේවල් අපි ගොමාරු කරගන්නවා නම් ඒක සංනිවේදනයක් කියලා අපි අර්ථකථනය කරනවා එහෙම නැත්නම් ඒක සරලව අපි ගන්න එහෙමයි එහෙම නැත්නම් එතන තියෙන ප්‍රධානම දේ තමයි සංවේදන ක්‍රියාවලියකදී මේ ක්‍රියාවලිය කියන වචනේ ඒක ප්‍රොසෙස් එකක් දෙකටම එකිනෙක අතර නිතරම යන හිඳ තමයි සංවේදන ක්‍රියාවලියක් කියලා කියන්නේ. ඒතකොට අපි ඉගෙන ගන්න විෂයක් විදිහට සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය මම මේ පරණ කලින් කතා කරපුවා චුට්ටක් ඔයගොල්ලන්ට නැවතත් මතක් කරමින් පාඩමට එන්නයි හදන්නේ. එතකොට සංවේදන ක්‍රියාවලියක් හින්දා අපි විෂයක් විදිහට ඉගෙන ගන්න සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. ඒතකොට ඒකේ කොටස් දෙකක් එතනම කියවෙනවා. සංවේදනය කියලා වෙනම කොටසක් තියෙනවා. මාධ්‍ය අධ්‍යයනය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒතකොට සංවේදනය කියන කොටසේදී අපි අර්ථකථනය කරොත් සංවේදනය කියන එක අර වගේ අපිට සරලව ගන්න පුළුවන්. අපේ සිතුවිලි අදහස් ආකල්ප වගේ දේවල් එකිනෙක අතර උමාරු කරගන්නවා. උමාරු කරගන්න ක්‍රියාවලියකට අපි කියනවා සංවේදනය කියලා. එතකොට සංවේදනය කරනවා නම් මූලිකවම අපි සංවේදනය කරන ඕනම දෙයක් අපේ හිතේ තමයි ඉස්සෙල්ලාම හටගන්නේ. ඒ කියන්නේ අපි මූලිකම අදහස පහළ වෙන්නේ හිතේ. ඊට පස්සේ තමයි අපි සංවේදනය කරන්නේ. මගේ කලින් ඔයගලන්ට මොනවාම හරි ගැටලු තියෙනවා නම් මගේ කලින් මේක රෙකෝඩින්ග්ස් ඇති ඒවා බලන්න පුළුවන්. නැත්නම් මගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා මගේ ෆෝන් එකේ තියෙනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕන්ලයින් මට මෙසේජ් එකක් දාන්න මම ඒකට ඔයාලට රිප්ලයි කරනවා. මම අලුත් ළමයිනුත් දැන් කොමින් ඉන්නවා. හරි මම මේ සංවේදනය අපේ මම මේ පාඩම් විදිහට නෙමෙයි මම මුලින්ම ඔයගලන්ට කතා කරා පහුගිය සතියේ දෙකේ ගැටලුවක් නෑ මගේ රෙකෝඩින්ග්ස් ඕන වෙලාවට බලන්න පුළුවන්. ඊට පස්සේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියනකොට අපිට ඊළඟ කොටසක් තියෙනවා සංවේදනයේ කොටස කියන එක මම නිකන් හඳුන්වා දුන්නේ. ඊට පස්සේ මාධ්‍ය අධ්‍යයනය කියන කොටසේදී වෙන්නේ මේ මාධ්‍ය කියන එක ඕනම වෙලාවක සංවේදනය කියන ක්‍රියාවලියේදී අපි සංවේදනය කරන්න භාවිතා කරන ඕනම දෙයක් මාධ්‍ය කියලා කියන උදාහරණයකට දෙදෙනෙක් අතර සාකච්ඡාවක් වෙනවා නම් ඒ වෙලාවේ අපේ කට තමයි මාධ්‍ය බවට පත් වෙන්නේ. මීට අමතරව මේ සංවේදන ක්‍රියාවලියක මාධ්‍ය අමතරව ඒ කියන්නේ මේ මාධ්‍ය වන දෙයට අපේ මේ උදාහරණයකට ඇඳුම කියන එක වගේ දෙයක් වුණත් මාධ්‍යයක් වෙන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් අපි පොලිස් ඔෆිසර් කෙනෙක්ව එයා පොලිස් ඔෆිසර් කොහෙවත් ගහගෙන නැහැ මම පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා. එයාගේ ඇඳුම දැක්කම අපි දන්නවා මෙයා පොලිසියේ පුද්ගලයෙක් කියලා. එතකොට ඒ වෙලාවේදී එයාගේ ඇඳුම තමයි මාධ්‍යයක් විදියට වැඩ කරන්නේ. ඒ කියන්නේ එයා සංනිවේදනය කරනවා අපිට එයා පොලිස් නිලධාරියෙක් බව එයාගේ ඇඳුමෙන්. ඒතර අපි ඉස්කෝලේදී අපි විදුහල්පති කෙනෙක් අපි අඳුර ගන්නවා. ඒ වගේ ඇඳුමත් සමහර වෙලාවකට අපි සංවේදනය කරන මාධ්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. මීට අමතරව අපි කියන බොඩි ලැන්ග්වේජස් එහෙම නැත්නම් ශරීර භාෂාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ වගේ එකක් කරොත් හරි තමයි කියන එක අපි ඕනෙක් කෙනෙක් දන්නවා. ලෝකේ ඕනෙක් කෙනෙක් දන්නවා මෙහෙම කරොත් හරි තමයි කියන එක තමයි කියන්නේ කියලා. ඊට සමහර අය මෙහෙම කරනවා. ඒතර අපි දන්නවා මේ කියන්නේ වැරදි එහෙම නැත්නම් හොඳ නෑ. ඒ වගේ මොකක් හරි එකක් තමයි කියන්නේ කියලා. ඒ වගේ අපි සංවේදනය කරනකොට අපේ බොඩි ලැන්ග්වේජ් එකෙන් එහෙම නැත්නම් අපේ ශරීර භාෂාවෙන් අපිට පුළුවන් සංවේදනය කරන්න. එතකොට ඒ වෙලාවේ අපි සංවේදනය කරන කුමක්ද සංවේදනය කරන්නේ කුමකින්ද? ඒක තමයි මාධ්‍ය කියලා අපි ගන්නෙ. මීඩියා එක වෙන්නේ ඒ වෙලාවේ අපි සංවේදනය කරන ක්‍රමය. එතකොට සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේදී අපි ඉගෙන ගන්නෙ ඔන්න ඔය දෙක තමයි. සංවේදනය කියලා කොටසක් තියෙනවා. මාධ්‍ය කියලා තව කොටසක් තියෙනවා. මේ දෙක කොහොමද මේ දෙක සම්බන්ධයෙන් තමයි අපි ඉගෙන ගන්න. හරි. එතකොට
මේ සිලබස් එකේ ඔයගලන්ට පටන් ගන්න කලින් මම ওই sannivedanaය නිතරම හඳුන්වලා දෙනවා නිතරම මතක් කරනවා. ඒක ලේසි ඔයගලන්ට එක්සෑම් එක දෙනකොට හරි පහසුවෙන් ඒ සාමර්ථ්‍ය ගන්න ඉතාම පහසු විෂයක් විදිහට මේක කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව එදිනෙදා ජීවිතයේ අපි කතා බහ කරන දේවල් අපි අත්දකින දේවල් මේ ඕනම දෙයක් sannivedanaya හා සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. හරි. එතකොට අපි පාඩමට ගියොත් අපි පළවෙනි පාඩම විදිහට අපි පටන් ගන්න ඉස්සෙල්ලාම මේ sannivedanaya කොහොමද ඉස්සර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ඓතිහාසිකව විකාශය වෙලා තියෙන්නේ කොහොමද කියන එක තමයි අපි sannivedanayට ඉස්සෙල්ලාම ඉගෙන ගන්නෙ. එතකොට අපි ආදි මානවය එහෙම නැත්නම් ඉස්සර හිටපු මානවයාගේ ඉඳලා අද දක්වා sannivedanaya අපි කතා කරමින් යනවා. එතකොට අපි පෞගිය සතියේක යම් තාක් දුරට කතා කරගෙන ආවා. එතකොට අද කතා කරන්නේ එතනින් එහාට කොහොම වුණත් මම පරණේවත් මතක් කරමින් තමයි යන්නේ. ගැටලුවක් නැහැ. ඕනම කෙනෙකුට අමතක වුණොත් නෝට් එකක් මිස් වුණොත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊට අමතරව මට දැනුම් දීලා ඒ ගැටලුවක් වෙනනම් අහගන්නත් පුළුවන්. හරි. අපි ගිය සතියේ කතා කරපුවත් මතක් කර ගනිමින් අද තියෙන පාඩමට අපි එමු. හරි. අපි sannivedanaya ආරම්භය හා විකාශය කියන එක තමයි අපේ අතර පළවෙනි පාඩම. මම අර sannivedanaya හා මාධ්‍ය කියන එක ඔයගලන්ට හැමදාමත් මතක් කරනවා, වෙන් කරලා දෙනවා. ඒක පාඩමක් විදිහට නැති වුණාට ඔයගලන්ට සම්පූර්ණ සාමාන්‍ය පෙළ විභාගයේදී උත්තර ලිවීම දක්වාම ඒක වැදගත් වෙන හින්දා තමයි මම නිතරම මතක් කරන්නේ ඔයගලන්ට මේ sannivedanaya හා මාධ්‍ය කියන කොටස වෙන් වශයෙන්. ඔයගලන්ගේ සිලබස් එකේදී පළවෙනි පාඩම වෙන්නේ මේ sannivedanaya ආරම්භය හා විකාශය කියන කොටස තමයි මම දැන් කරමින් යන්නේ. ඒකේ අපි කතා කරා ආදි මානවයාගේ sannivedanaya පිළිබඳ කතා කරා. එතකොට එතෙන්දී අපි කිව්වා මේගොල්ලෝ ප්‍රධාන ක්‍රම තුනක් යටතේ sannivedanaya කරා කියලා කිව්වා. ශබ්ද sannivedanaya, සංඥා sannivedanaya හා ශබ්ද sannivedanaya, සංඥා sannivedanaya හා සංකේත ලියා ගන්න ඕනේ මේකටත් මම මේ කතා කරපුවා. මේක රෙකෝඩින්ග්ස් තියෙනවා. මම නෝට් එකක් දෙනකොට ඔයගලන්ට කියනවා දැන් ලියාගමු කියලා. මේ මම කලින් කරපුව මතක් කරගෙන යනවා. මේක රෙකෝඩින්ග් එක ඇතිපුතා ඔයාලන්ට ගන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්නත් පුළුවන්. මම නිකන් මතක් කරගෙන යන්නේ. හරි? අද ටික මම මේ කරනකොට ඔයගලන්ට කියනවා නෝට් එක ලියා ගන්න කියලා. බය වෙන්න එපා. පරණේවා ඔක්කොම මේ රෙකෝඩින්ග්ස් තියෙනවා. නැත්නම් ඔයාලම මගෙන් අහන්නත් පුළුවන්. හරි. මම ආයෙ මතක් කරගෙන යනවා. අපි ඓතිහාසික විකාශය කතා කරනකොට ආදිමානවයාගේ sannivedanaya අපි කතා කරා. ඊට පස්සේ ඒ sannivedanayන් පස්සේ කතන භාෂාව කියන කොටස දාපු එක අපි කතා කරා. ඊට පස්සේ රූපාක්ෂර හා සංකේතාක්ෂර ගැන කතා කරා. හෝඩිය බිහිවීම සහ විවිධ ද්‍රව්‍ය කියන්නේ හෝඩිය බිහිවීමෙන් පස්සේ විවිධ ද්‍රව්‍ය මතු පිට භාවිතා කරලා කොහොමද sannivedanaya කරේ කියන එක අපි කතා කරා. එතකොට අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ කඩදාසි නිර්මාණය කර ගැනීම අතින් පිටපත් කරන ලද පොත් නිර්මාණය කරගත්තේ කොහොමද? අපේ වෙලාව අනුව මුද්‍රණය උදෙසා ලී අච්චු එහෙම නැත්නම් මේ ප්‍රාථමික මුද්‍රණ කටයුතු කියන එක කොහොමද sannivedanaya විකාශය වෙලා ආවේ කියන එක අපි අද කතා කරන්න උත්සාහ කරමු. මේ ප්‍රධාන කාරණා තුන. ඊට අමතරව අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා මිනිසුන්ලා සතින් මගින් කොහොමද පණිවිඩය යවුවේ? මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම හා පුවත්පත් බිහිවීම, විදුලි හා විද්‍යුත් සංඥා තාක්ෂණය බිහිවීම, එහෙම නැත්නම් පණිවිඩය යැවීම, කම්බි භාවිතයෙන් කොහොමද පණිවිඩය යැවුවේ? ඊට පස්සේ රැහන් රහිතව කියන්නේ ගුවන් විදුලිය වගේ ඒවා කොහොමද භාවිතා කරේ? සිනමාව, ටෙලිවිෂනය, චන්ද්‍රිකා තාක්ෂණය මේවා ඉස්සරහට කතා කරන්න තියෙන ඒවා මම මේ ඔයගලන්ට පහසු වෙන්න නිතරම මතක් කරමින් තමයි යන්නේ. දැන් ඒකට අපි පහුගිය සතිවල කතා කරපුවා මතක් කරගත්තොත් අපි කතන භාෂාව බිහිවීම ගැන කතා කරා. නෝට්ස් ලියන්න අවශ්‍ය නැහැ. මේවා කලින් කතා කරපුවා මම මේ නැවත මතක් කරනවා. අපේ සකිත්ම එහෙම ඉන්නව නේද? ඔව් සර්. හරි. මේ එතකොට ඔන්න කතන භාෂාව සම්බන්ධයෙන් අපි කතා කරා පහුගිය සතිවල. මම මේ මතක් කරමින් යන්නේ. එතකොට අපි කිව්වා මේ
මිනිස්සු ජීව විද්‍යාත්මකව වෙනස් වුණයින් පස්සේ ඒ කියන්නේ අර ආදිමානවය එහෙම නැත්නම් මුල් වඳුරෙක් වගේ හිටපු මිනිසයා ඒගොල්ලන්ගේ එයා දෙපයින් නැගී සිටලා එයාගේ පේශි වර්ධනය වීමත් සමගම ඒවට සමගාමීව එයාගේ මුඛාශ්‍රිත පේශි වර්ධනය වෙලා එයාට ටික ටික කතා කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි මේ කතන භාෂාව බිහි වුණේ. එතකොට එයාගේ අදහස් ප්‍රකාශ කරන්න එයා ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි කතන භාෂාව බිහි වුණේ කියලා අපි පහුගිය සතිවල කතා කරා. ඊට පස්සේ එකම කාලවකවානුවක් තුර ලෝකේ පුරා ඉන්න මිනිස්සු එකම භාෂාවක් කතා නොකරන්නේ ඇයි කියන එක මේ අපි කතා කරා. ඇයි එහෙම වුණේ කියලා. ඒකට අපි හේතු වශයෙන් දැක්ුවේ ඒගොල්ලෝ විවිධ ගෝත්‍ර වශයෙන් රංචු ගහිලා එක එක තැන්වල හිටියේ. එතකොට ඒ හින්දා එකිනෙකට සම්බන්ධ නැති හින්දා ඒගොල්ලන්ට එකම භාෂාවක් කතා කිරීමේ හැකියාවක් නැති වුණේ. මොකද ඒගොල්ලෝ එක එක තැන්වල හිටියේ. ඊට අමතරව ඒගොල්ලෝ ඒ පුද්ගල කියන්නේ ඒ රංචු වලට එහෙම නැත්නම් ඒ කණ්ඩායම් වලට ආවේනික වූ පරිසර තත්ත්වයන් වල තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ආවේනිකව වූ භාෂාවක් නිර්මාණය වෙන්න ඒගොල්ලන් ලැබපු අත්දැකීම් වෙනස්. මොකද උදාහරණයකට අපි ගත්තොත් සීතල වැඩි පළාතක සහ ප්‍රශ්න වැඩි පළාතක වගේ හිටියොත් එතකොට ඒගොල්ලන්ගේ භාෂාවට එකතු වෙන වචනත් වෙනස් වෙන්න පුළුවන්. මොකද සීතල දන්නේ නැති කෙනෙකුට සීතල කියන වචන අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ජීවත් වුණු පරිසරය අනුව සහ ඒගොල්ලන්ගේ අත්දැකීම් අනුව තමයි මේ භාෂාව නිර්මාණය වුණේ. ඊට පස්සේ තමන්ගේ රංචු අතර සංනිවේදනය කරන්න පහසු සහ ඒගොල්ලන්ට තේරෙන විදිහකට තමයි භාෂාව නිර්මාණය කරේ. ඒ හින්දා එක එක භාෂාවන් වෙනස් වුණා කියලා අපි කිව්වා. මේ ඔක්කොම පරණ ඒවා මම මේ නැවත මතක් කරගනිමින් යන්නේ ඔයගලන්ට පහසු වෙන. මම හැමදාම කොහොමත් පරණේම ටික මතක් කරලා තමයි අලුත් පාඩමට එන්නේ. ඊට පස්සේ අපි කතා කරා රූපාශ්‍රයෙන් අක්ෂර නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් චුට්ටක් කතා කරා. එතෙන්දී අපි කිව්වා මේ චිත්‍රාක්ෂර එහෙම නැත්නම් අර ගල් ගුහාවල යන චිත්‍ර තමයි මූලිකවම අක්ෂරය බිහි වෙන්න හේතු වුණේ. එතෙනුනුත් රූප විදියට අක්ෂර නිර්මාණය වීම සම්බන්ධයෙන් අපි කතා කරා. විශේෂයෙන් චීන ඒ කියන්නේ ඔය චීන භාෂාව වගේ ඒගොල්ලෝ මේ චිත්‍ර වගේ තමයි ඒ අඳින්නේ. අපි කියන්නේ චිත්‍ර විදියට තමයි අකුරු අඳින්නේ. ඒවා රූපයක් විදියට එක රූපයකින් යම් අදහසක් ප්‍රකාශ කරනවා. ඒක තමයි රූපාක්ෂර කියලා කියන්නේ. ඊට පස්සේ සංකේතාත්මක අක්ෂර ගැන අපි කතා කරා. කියන්නේ ශබ්දය බේස් කරගෙන තමයි ශබ්දය පදනම් කරගෙන තමයි මේ සංකේතාත්මක අක්ෂර නිර්මාණය වුණේ කියලා අපි කිව්වා. උදාහරණයකට අපේ සිංහල භාෂාව වගේ ආ කියන ශබ්දය අපි මේ අකුරෙන් කියවෙන්නේ ආ කියන ශබ්දය කියන එක දන්නවා. රූපාක්ෂර වල තියෙන වෙනස ඒගොල්ලෝ රූපයකින් ඒ කියන්නේ එක රූපයක් වගේ අඳින අකුරකින් යම් අදහසක්ම නිෂ්පාදනය වෙනවා. හැබැයි සංකේතාත්මක අක්ෂරවල වෙන්නේ ශබ්දයක් තමයි එන්නේ. අපි ඒවා ගැන කෙටියෙන් කතා කරා. මගේ රෙකෝඩින්ග්ස් තියෙනවා මේවා සම්බන්ධයෙන්. බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි කතා කරා හෝඩිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කතා කරා. හෝඩිය නිර්මාණය වෙන්න හේතු වුණේ මානවයා අක්ෂරය නිර්මාණය කරගත්තයින් පස්සේ පොදුවේ සංනිවේදන කටයුතු වලට පිළිගත්ත අකුරු කීපයක් ඕන වුණා. හැමෝම පිළිගන්න. ඒතකොට ඒ අකුරු කීපේ ඒගොල්ලන්ගේ භාෂාව හසුරවන්න අවශ්‍ය විදිහට සකසා ගැනීම තමයි මේ හෝඩියක් කියලා කියන්නේ. සිංහල හෝඩිය නෙමෙයි ඕනම හෝඩියක් වෙන්න පුළුවන්. ඇල්ෆබෙට් එක කියලා අපි කියන්නේ. මම මේ වේගින් කරන් යන මේ පරණේව නැවත මතක් කරගෙන යන්නේ. ඊට පස්සේ විවිධ ජන කණ්ඩායම් වලට විවිධ හෝඩින් තමයි තියෙන්නේ. ඒක අපි කතා වුණා. ඊට පස්සේ අපි දැන් මේ හෝඩිය නිර්මාණය කරගත්තයින් පස්සේ එහෙම නැත්නම් අකුරු ලියන එක පටන් ගත්තයින් පස්සේ ඒගොල්ලන්ට අකුරු ලියන්න මොකක් හරි මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා ඒගොල්ලෝ විවිධ මාධ්‍යයන් යොදා ගත්තා. ඒ කියන්නේ මොකක් හරි යමක් මතු පිට තමයි මේවා ලියන්න ඕනේ. එතකොට මීට කලින් මිනිස්සු යමක් මතු පිට ගැන ලියලා තිබෙත් නැහැ. එතකොට ඒගොල්ලෝ සකසාගත්ත ලී පතුරු වල ගල් ගුහාවල මතු පිට පෘෂ්ඨය, ගස්වල පොතු, පැපිරස් පත්‍ර මේ අනාදී වශයෙන් මැටි පුවරු, රෙදි වල ආදී වශයෙන් විවිධ දේවල් වල ඔන්න මානවයා ටික ටික ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සු ලියන එක පිළිබඳවත් සමහර වමේ ඉඳලා දකුණට, සමහරු දකුණේ ඉඳලා වමට, ඊට පස්සේ ඉහළ ඉඳලා පහළට සහ අර සීසෑමේ ක්‍රමයක පැත්තකින් ඉවර වෙලා එතනින් ඉවරනම සායි අනිත් පැත්තට ලියනවා. ආයි පැත්තකට ආයි කියන්නේ වමෙන් දකුණට, දකුණෙන් වමට ආගේ ලියන්න පුරුදු වුණා. මේ ආදී වශයෙන් මොකද කලින්
ඒගොල්ලෝ මේ ලිවීම පිළිබඳ පූර්වාදර්ශයක් තිබෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ දන්න විදිහට ඒගොල්ලන්ට පුළුවන් විදිහට ලියන්න පටන් ගත්තා. ඔන්න ඕක තමයි අපි අවසාන වෙනකොට කතා කරලා ඉවර වුණේ. එතකොට අපි අද කතා කරනවා කඩදාසිය නිර්මාණය කර ගැනීම. මොකද දැන් අපි ගිය සතියේ කතා කරා අවසාන වෙනකොට කඩදාසිය නෙවෙයි ඒගොල්ලෝ ඊට කලින් ලේඛන කටයුතු මූලික වශයෙන් කරේ කියන්නේ ප්‍රාථමික වශයෙන් කරගෙන ආවා. එතකොට ඒවට පැපිරස් පත්‍ර වගේ දේවල් එහෙම නැත්නම් ඔය තල් පත්‍ර කියන්නේ පුස්කොළ පොත් වගේ කියන්නේ අපි තල් පත්‍ර එහෙම නැත්නම් සම් වගේ දේවල් භාවිතා කරලා මෙටි පූර් වගේ දේවල් භාවිතා කරලා තමයි ලියුවේ. එතකොට මේ කඩදාසිය නිර්මාණය කර ගැනීම තමයි අපි 6 වෙනි කාරණේ විදිහට කතා කරන්නේ. මේ කඩදාසිය නිර්මාණය කර ගැනීම මේ sannivedana ශාස්ත්‍රයේ ලොකු වෙනසක් බවට පත් වුණා. ඊපස්සේ අපි ඊට පස්සේ අද කතා කරනවා අද පාඩමෙන් කඩදාසිය නිර්මාණය කර ගැනීමට අමතරව අතින් පිට පත් කරගත් පොත් හදාගත්ත කියන්නේ කඩදාසියෙන් පස්සේ පොත් හැදීමට sannivedanaya වර්ධනය වුණා. අපි ඒක ගැන කතා කරනවා. අපේ වෙලාව අනුව මුද්‍රණයේ මූලික අවධිය ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ අද භාවිතා කරන මුද්‍රණ කටයුතු නෙවෙයි මේකෙන් අපි කියන්නේ මූලිකවම මුද්‍රණ කටයුතු කොහොමද ආරම්භ වුණේ කියලා මේ කඩදාසිය හොයා ගැනීමත් එක්ක sannivedanaya ලොකු දිනුවීම ඇතිවීම ගැන තමයි මේ ඔක්කොම එකිනෙකට ඇලිලා එකිනෙකට සම්බන්ධයි මේ sannivedanaya දියුණු වෙලා ආපු විදිය. ඒතර අපි අද පාඩමෙන් මේ කොටස් 3 කතා කරනවා. බොහෝ විට කොටස් 2 හෝ 3ම කතා කරනවා අපේ වෙලාව අනුව. හරි. එතකොට අද පාඩම මේක ඇවිල්ලා sannivedanaya මම කොටස් කර කර කියලා දෙනකොට මේක 6 වෙනි පොයින්ට් එක විදිහට තමයි මම කියලා දෙන්නේ. ඒතකොට මීට කලින් පොයින්ට් 5ක් කියලා තියෙනවා. මගේ පොයින්ට් 5 දැන් මීට කලින් චුට්ටක් කෙටියෙන් හඳුන්වා දීගෙන ඇවිල්ලා තමයි අද පාඩම පටන් ගත්තේ. කඩදාසිය නිර්මාණය කර ගැනීම ගැන කතා කරනකොට ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වගේ වෙනකොට ඒ කියන්නේ මීට අවුරුදු 2500කට 600කට විතර 2500ක් නැහැ 2000කට විතර කලින් තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී පූර්ව වගේ තමයි මේක චීනයේ තමයි ඉස්සල්ලාම කඩදාසිය නිර්මාණය කරලා තියෙන්නේ. සයිලූන් කියලා කෙනෙක් තමයි මුලින්ම කඩදාසිය නිර්මාණය කරගන්න එයා තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේ සයිලූන් කියන පුද්ගලයා එදිනෙදා මේ භාවිතා කරන දේවල් ඒ කියන්නේ පැරණි රෙදි කැබලි ඔය මාළු දැල් වල කැබිලි මල්බෙරි ශාකේ විශේෂයෙන් මල්බෙරි ශාකේ එයා යොදාගෙන තියෙනවා. ඊට පස්සේ හනගස් වල කොටස් අර කෙඳි කෙඳි වගේ තියෙන කොටස් අරගෙන මෙයා කරලා තියෙන්නේ ඒවා තමයි අමුද්‍රව්‍ය විදියට මේ කඩදාසිය යොදා ගන්න එයා භාවිතා කරලා තියෙන්නේ. එතකොට මෙයා කරලා තියෙන්නේ මේවා හොඳට තම්බලා මේ අමුද්‍රව්‍ය අරගෙන විවිධ අමුද්‍රව්‍ය මම මේ කියලා දුන්න අමුද්‍රව්‍ය ඔක්කොම හොඳට අරගෙන හොඳට තම්බලා ඊට පස්සේ වතුර ටික ටික අයින් කරලා වතුර ටික ටික අයින් කරායින් පස්සේ අර තම්බපු එක අර අපි කියන්නේ මේ පාප්පයක් එහෙම නැත්නම් පල්පයක් කියලා ඒ වගේ හොඳට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේක ලී තැටියක දාලා හොඳට අර අතුරන්නේ සිහින්න අතුරගෙන අර පල්ප් එක වගේ එක. ඊට පස්සේ මේක හොඳට අවුවේ වියලා ගත්තයින් පස්සේ යාට හම්බෙලා තියෙනවා කඩදාසියක් වගේ එකක්. මේතර අද තියෙන මේ A4 කඩදාසිත් එක්ක මේක සංසන්දනය කරන්න බෑ. මේක ඇවිල්ලා ඒ කාලේ හැටියට අති විශිෂ්ට නිර්මාණයක් වුණා. ඒතර මේ විදිහට තමයි එයා මුලින්ම කඩදාසිය කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. අපි එතකොට මේ ගැන නෝට් එකක් ලියලා ඉවරලා ඉස්සරහ ඒවට යන් මේ කඩදාසිය නිර්මාණය කිරීමේ වැදගත් දේ තමයි මුද්‍රණ ශිල්පය ආරම්භ වෙන්න. ඒ කියන්නේ කඩදාසිය නැතුව මුද්‍රණය කරන්න අමාරුයිනේ. එතකොට මුද්‍රණ ශිල්පයේ මූලික අඩිතාලම විදියට මේ මූලික අඩිතාලමක් වැටෙන්න මේ කඩදාසිය හොයා ගැනීම ලොකු පිටිවහලක් වුණා. එතකොට අපි අද පාඩමෙන් 6 වෙනි එක විදියට ඒ කියන්නේ 6 වෙනි පොයින්ට් එක විදියට කතා කරන්නේ කඩදාසිය නිර්මාණය කර ගැනීම. හැමෝටම තේරුණාද කොහොමද මේ අපේ රසින්දු අලුත් එක්කෙනා තේරුණාද? හරි. සකිත් මහම ඉන්නවද? තේරුණාද? තේරුණානේ. හරි. එහෙමනම් අපි නෝට් එකක් ලියා ගමු. රසින්දු මං හිතන්නේ ඔයාට
පිටු 5ක් විතර 5ක් 6ක් වගේ තියන්නේ. කොච්චර තියන්න වෙයිද මේ සකිත්ම? විමර්ශනත් ඉන්නව නේද? ලයින් එකේ ඉන්නව නේද? හරි. අපිට චුට්ටක් මේ අපේ රසින්දුට කියන්නකො කොච්චර වගේ පිටු ටිකක් අතාරින්න කියලාද? ඒතකොට එයාට ලේසි වෙයි. පරණක් මගේ රෙකෝඩින්ග්ස් බලලා නෝට් ටික ලියා ගන්න පුළුවන්. පිටු 5ක් 6ක් ඇති වෙන්නේ. මදිද? යාර් පොතෙන් පිටු 5ක් විතර ඇති. CR පොතෙන් පිටු 5ක් පිටු 6ක් 7ක් වගේ තියාගන්න තියලා ඉවර වෙලා ලියාගමු අපි. හරි අපි පොඩි නෝට් එකක් ලියාගමු. එතකොට අපි අද කතා කරන්නේ පළවෙනියට කතා කරන්නේ 6 වෙනි පොයින්ට් එක විදියට ඊට කලින් පොයින්ට් 5ක් කතා කරලා තියෙනවා. 6 වෙනි පොයින්ට් එක විදියට අපි කතා කරන්නේ කඩදාසිය නිර්මාණය කර ගැනීම. අපි පොඩි නෝට් එකක් ලියාගමු මේක සම්බන්ධයෙන්. මම සාමාන්‍ය නෝට් හයියෙන් කියවන්නේ. එතකොට හොඳට වෙලාව අරගෙන හිමීට ලියා ගන්න. හදිස්සියක් නැහැ. හොඳින් හිමීට පැහැදිලිව ලියා ගන්න. ආයෙ ලියන්න තියන්නත් එපා. පළවෙනි පාරම එකපාර ලියා ගන්න. එතකොට ලේසිය ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරනකොට කඩදාසිය නිර්මාණය කර ගැනීම මේක 6 වෙනි පොයින්ට් එක. ලියා ගන්න. හෝඩිය සොයාගත් මිනිසා හෝඩිය සොයාගත් මිනිසා ක්‍රමානුකූලව හෝඩිය සොයාගත් මිනිසා ක්‍රමානුකූලව ලේඛන කලාවට යොමු වූ අතර හෝඩිය සොයාගත් මිනිසා ක්‍රමානුකූලව ලේඛන කලාවට යොමු වූ අතර හෝඩිය සොයාගත් මිනිසා ක්‍රමානුකූලව ලේඛන කලාවට යොමු වූ අතර ක්‍රමක්‍රමයෙන් දියුණු ලේඛන කලාවක් ලොව පුරා ප්‍රචලිත විය. ක්‍රමක්‍රමයෙන් දියුණු ලේඛන කලාවක් ලොව පුරා ප්‍රචලිත විය. හෝඩිය සොයාගත් මිනිසා ක්‍රමානුකූලව ලේඛන කලාවට යොමු අතර ක්‍රමක්‍රමයෙන් දියුණු ලේඛන කලාවක් ලොව පුරා ප්‍රචලිත විය. මොනවාට ඇහුන්නේ නැත්නම් පැහැදිලි නැත්නම් තිබ්බොත් මයික් ඔන් කරලා මට කියන්න. ඕනම වෙලාවක කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. ඒකටම ලියා ගන්න. ඉන්පසු මානව ශිෂ්ටාචාරයේ sannivedanaය සම්බන්ධයෙන් කියනවා වේගය වැඩි නම් ඒත් කියන්න. මම සාමාන්‍යයෙන් මෙමින් කියන්නේ හොඳට පැහැදිලිව ලියා ගන්න. ඉන්පසු මානව ශිෂ්ටාචාරයේ sannivedanaය සම්බන්ධයෙන් අති විශිෂ්ටතම හැරවුම් ලක්ෂයක් ලෙස අති විශිෂ්ටතම හැරවුම් ලක්ෂයක් ලෙස අති විශිෂ්ටතම හැරවුම් ලක්ෂයක් ලෙස කඩදාසිය සොයා ගැනීම හඳුන්වා දිය හැක. කඩදාසිය සොයා ගැනීම හඳුන්වා දිය හැක.
කඩදාසිය සොයා ගැනීම හඳුන්වා දිය හැක. කඩදාසිය සොයා ගැනීම හඳුන්වා දිය හැක. එහි ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයින් එහි ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයින්ට වේ. ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයින්ට වේ. එහි ගෞරවය හිමිවන්නේ චීන ජාතිකය චයිනිස්ලා චීන ජාතිකයින්ට වේ. එහි ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයින්ට වේ. ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසේදී පමණ ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසේදී පමණ ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසේදී පමණ ජීවත් වූ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී පමණ ජීවත් වූ චීන ජාතික සායි ලූන් ඔයගලගේ තිරේ නම දැන් පේනවා. එක බලලා ලියා ගන්න. සායි ලූන් චීන ජාතික සායි ලූන් ස්ක්‍රීන් එකේ නම ෂෙයා වෙලා ඇති. සායි ලූන් නැමැත්තා කඩදාසිය සොයාගෙන ඇත. චීන ජාතික සායි ලූන් නැමැත්තා කඩදාසිය සොයාගෙන ඇත. සායි ලූන් නේ චීන ජාතික සායි ලූන් නැමැත්තා කඩදාසිය සොයාගෙන ඇත. අපි ලියාගමු මේ කඩදාසිය කොහොම දෙයක් කරේ කියලා හැදුවේ කියලා. මම ඔයගලන්ගේ මම කලිනුත් කියලා තියෙනවා ඔයගලන්ගේ නෝට් එක ලියනකොට ඔයගලන්ගේ බේසික් සාමාන්‍ය නෝට් එකට අමතරව මම ඔබේ දැනුමට කියලා කොටසක් දෙනවා. එතකොට ඔබේ දැනුම කියන කොටස හැමතැනම මම ඔබේ දැනුමට කියලා කොටසක් දුන්නොත් ඒක හැමතැනම එකම විදිහකට ලියා ගන්න. ඒ කියන්නේ එක්ක රතු පෑනකින් රවුම් කොටුවක් ගහලා හරි මොකක් හරි හැමතැනම අඳුර ගන්න පුළුවන් විදිහට ලියා ගන්න. මේ ඔබේ දැනුම කියන කොටස දෙන්නේ විභාගයකට එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ සිලබස් එකට ඍජුවම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක බලාගත්තාම මේක පාඩම් කරගත්තොත් ඒක හොඳින් ධාරණය කරගත්තොත් ඔයගලන්ට උත්තර ලියනකොට ඒ කියන්නේ එක්සෑම් එකකදී 10 වසරේදී හරි 11 වසරේදී හරි උත්තර ලියනකොට මේ අමතර දැනුම ඔයගලන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න උදව් වෙනවා. එතකොට ඒ හින්දා මම මේ සමහරලාට දෙන ඔබේ දැනුමට කියලා කොටසක් ඒක විශේෂයෙන් වෙනම ඔයගලන්ට පැහැදිලිව පේන විදිහට ලියා ගන්න. හරි මේකත් ලියාගන්නේ ඔබේ දැනුමට කියන කොටසේ. ඔබේ දැනුමට කියලා ලියලා ඉරක් ගහලා ඔයගලන්ට කැමති විදිහකට එක හදාගන්න ඔබේ දැනුමට කියන කොටස. මේ කොටස ලියන්නේ ඔබේ දැනුමට කියන කොටස. සායිලූන් විසින් සායිලූන් කියන්නේ අර චීන ජාතිකයා. සායිලූන් විසින් මෙම කඩදාසි නිපදවීමට
සායිලූන් විසින් මෙම කඩදාසි නිපදවීමට ප්‍රථමයෙන්ම ඉස්සෙල්ලාම යාකරේ සායිලූන් විසින් මෙම කඩදාසි නිපදවීමට ප්‍රථමයෙන්ම පැරණි රෙදි කැබලි සායිලූන් විසින් මෙම කඩදාසිය නැත්නම් මෙම කඩදාසි නිපදවීමට ප්‍රථමයෙන්ම පැරණි රෙදි කැබලි කමාවක් මාළු දැල් කැබලි පැරණි රෙදි කැබලි කමාවක් මාළු දැල් කැබලි කමාවක් පැරණි රෙදි කැබලි මාළු දැල් කැබලි කමාවක් මල්බෙරි ශාක කොටස් මල්බෙරි ශාක කොටස් පැරණි රෙදි කැබලි මාළු දැල් කැබලි මල්බෙරි ශාක කොටස් හා හනගස්වල කොටස් හනගස්වල කොටස් හනගස්වල කොටස් උතුරන වතුර සහිත හනගස්වල කොටස් උතුරන වතුර සහිත භාජනයකට දමා උතුරන වතුර සහිත භාජනයකට දමා හොඳින් තැම්බීමට හරින ලදී උතුරන වතුර සහිත භාජනයකට දමා හොඳින් තැම්බීමට හරින ලදී හොඳින් තැම්බීමට හරින ලදී ආය මුලින්ම කියන්නම් සායිලූන් විසින් මෙම කඩදාසි නිපදවීමට ප්‍රථමයෙන්ම පැරණි රෙදි කැබලි මාළු දැල් කැබලි මල්බෙරි ශාක කොටස් හා හනගස්වල කොටස් උතුරන වතුර සහිත භාජනයකට දමා හොඳින් තැම්බීමට හරින ලදී ඒකටම ලියා ගන්න පසුව උකු තරලයක් වූ මෙම මිශ්‍රණය ලෑලි පුවරුවක් මත විසිරුවා පසුව උකු තරලයක් වූ මෙම මිශ්‍රණය ලෑලි පුවරුවක් මත විසුරුවා හැරීමෙන් පසු ඉතිරි වූ ජලය ඉවත් කරන ලදී පසුව උකු තරලයක් වූ මෙම මිශ්‍රණය ලෑලි පුවරුවක් මත විසුරුවා හැරීමෙන් පසු ඉතිරි වූ ජලය ඉවත් කරන ලදී
ඉන් පසු ඉතිරි වූ තලපය කියන්නේ ඝන තලපයක් වගේ එකක් ඉතුරුලා තියෙනවා. අර වතුරත් අයින් කරන් පස්සේ ඉතිරි වූ තලපය අවරශ්මියෙන් වියලාගෙන තලපේ අවරශ්මියෙන් වියලාගෙන කඩදාසි ලෙස සකස් කර භාවිතයට ගන්නා ලදී. ඉතිරි වූ තලපය අවරශ්මියෙන් වියලාගෙන කඩදාසි ලෙස සකස් කර භාවිතයට ගන්නා ලදී. ඉන්පසු ඉතුරු වූ තලපය අවරශ්මියෙන් වියලාගෙන කඩදාසි ලෙස සකස් කර භාවිතයට ගන්නා ලදී. ඒ ඇවිල්ලා මම කිව්වේ ඔබේ දැනුමට කියන කොටස. මේවා උත්තර ලියනකොට ඔයගොල්ලෝ වැඩිපුර ලකුණු ලබා ගන්න තමයි මම මේ ඔබේ දැනුමට කියන කොටස දෙන්නේ. මම නිතරම ඒ වගේ කොටසක් දෙනවා. ඒකට ඒව භාවිතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් වැඩිපුර ලකුණු ලබා ගන්න ඒවා අධ්‍යයනය කිරීමෙන්. හරි, දැන් ඔබේ දැනුමට කොටස ඉවරයි. අපේ මේ කඩදාසිය සොයා ගැනීම ගැන අපි කතා කරන්නේ 6 වෙනි පොයින්ට් එක විදියට. ඒතකොට ඒකේ ඒ කොටසේ අලුත් ඡේදකින් ලියා ගන්න. අලුත් ඡේදකින් අර කොටසෙමයි අලුත් ඡේදකින් මෙලෙස වසර 500ක් පමණ චීනය තුල පමණක් භාවිතා වූ මෙලෙස වසර 500ක් පමණ චීනය තුල පමණක් භාවිතා වූ මෙම කඩදාසි මෙලෙස වසර 500ක් පමණ චීනය තුල පමණක් භාවිතා වූ මෙම කඩදාසි සේද මාවත කියලා කියන්නේ චීනය හරි ප්‍රසිද්ධයිනේ මේ සේද සලු වලට. සේද මේ රෙදි විව් ඒගොල්ලෝනේ. එතකොට ඒගොල්ලෝ සේද වැඩිපුරම සේද රෙදි ගැනීම ප්‍රධානම කරගෙන ලෝකේ පුරා ඉන්න නාවිකයෝ ව්‍යාපාර කටයුතු වලට මේ චීනයට ආවා. එතකොට චීනයට බඩු ගෙනාවා ඒගොල්ලෝ. චීනයේ තිබ්බ සේද සලු වගේම නොයෙකුත් දේවල්, ඔය කැටයම් දේවල්, චීන පිඟම් බඩු, ඒ වගේ දේවල් තම තමන්ගේ රටවල් වලට වෙළඳාම් වලට අරගෙන ගියා. එතකොට ඕක මුළු ලෝකේ පුරාම පැතිරලා තිබ්බා. ඒගොල්ලෝ ආපු නැව් මාර්ග සහ ගොඩබිම් මාර්ග තමයි සේද මාවත කියලා කියන්නේ. අපි ආපහු නෝට් එකට ගියොත් මෙලෙස වසර 500ක් පමණ චීනය තුල පමණක් භාවිතා වූ මෙම කඩදාසි සේද මාවතෙන් චීනයට වෙළඳාමේ පැමිණි. ඔයගොල්ලන්ගෙන් සේද මාවත ගැන අහන්නේ නැහැ. මම මේ වැඩිපුර ඔයගොල්ලන්ගේ දැනුමට කියලා දුන්නේ. චීනෙන් සේද මාවතෙන් චීනයට වෙළඳාමේ පැමිණි නාවිකයින් සේද මාවතෙන් චීනයට වෙළඳාමේ පැමිණි නාවිකයින් හරහා නාවිකයින් මගින්
පැමිණි නාවිකින් හරහා කෙමෙන් කෙමෙන් ලෝකය පුරා පැතිරෙන්නට විය. ලෝකය පුරා පැතිරෙන්නට විය. මම ආපහු ඒ වාක්‍ය කියනවා. ලෝකය පුරා පැතිරෙන්නට විය. ආපහු ඒ වාක්‍ය කියනවා නම් මෙලෙස වසර 500ක් පමණ චීනය තුල පමණක් භාවිතා වූ මෙම කඩදාසි සේද මාවතෙන් චීනයට වෙළඳාමේ පැමිණි නාවකයින් හරහා කෙමෙන් කෙමෙන් ලෝකය පුරා පැතිරෙන්නට විය. කෙමෙන් කෙමෙන් ලෝකය පුරා පැතිරෙන්නට විය. ඒකටම ලියාගන්න. ලේඛන කලාවේ අලුත් පරිච්ඡේදයක් ලේඛන කලාවේ අලුත් පරිච්ඡේදයක් එමගින් ආරම්භ වූ අතර. ලේඛන කලාවේ අලුත් පරිච්ඡේදයක් එමගින් ආරම්භ වූ අතර. ලේඛන කලාවේ අලුත් පරිච්ඡේදයක් එමගින් ආරම්භ වූ අතර මුද්‍රණ ශිල්පය ආරම්භ වීමටද මුද්‍රණ ශිල්පය ආරම්භ වීමටද මුද්‍රණ ශිල්පය ආරම්භ වීමටද මූලික අඩිතාලමක් පැහැදිලිවම ලියාගන්න. මූලික අඩිතාලමක් කඩදාසිය සොයා ගැනීමෙන් සිදුවිය. මම සම්පූර්ණ ඡේදෙම ආපහු කියනවා නම් මෙලෙස වසර 500ක් පමණ චීනය තුල පමණක් භාවිතා වූ මෙම කඩදාසි සේද මාවතෙන් චීනයට වෙළඳාමේ පැමිණි නාවකීන් හරහා කෙමෙන් ලෝකය පුරා පැතිරෙන්නට විය. ලේඛන කලාවේ අලුත් පරිච්ඡේදයක් එමගින් ආරම්භ වූ අතර මුද්‍රණ ශිල්පය ආරම්භ වීමටද මූලික අඩිතාලමක් කඩදාසිය සොයා ගැනීමෙන් සිදු විය. මේකෙන් අපිට තේරෙනවා අපි අර ආදි මානවයාගේ ඉඳලා ටික ටික සංනිවේදනය දියුණු වෙගෙන ඇවිල්ලා මේ කඩදාසිය සොයා ගැනීම කියන සන්ධිස්ථානය තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේක හොයාගත්තේ චීන සායුන් කියන පුද්ගලයෙක් අවුරුදු මීට අවුරුදු 1000කට කලින් ඉඳලා තමයි මේ කඩදාසිය හොයාගෙන තියෙන්නේ. එතකොට මේ කඩදාසිය සොයා ගැනීම සංනිවේදනයේ ලොකු වෙනස්කමක් සිද්ධ කරන්න, ලොකු පෙරලියක් සිද්ධ කරන්න ලොකු හේතුවක් බවට පත් වුණා. මොකද මීට කලින් ටිකක් අමාරු ක්‍රමවේද වලට තමයි මේගොල්ලෝ ලේඛන කටයුතු කරේ. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියන්නේ මිනිස්සු මේ කඩදාසිය සොයා ගැනීම සහ ඒක ලෝකේ පුරා ටික ටික ප්‍රචලිත වීම නිසා ලෝකයේ සංනිවේදනයේ ලොකු වෙනසක් වෙන්න පටන් ගත්තා. ඊට අමතරව මේ කඩදාසිය සොයා ගැනීම මුද්‍රණ කටයුතු මූලික ප්‍රාථමික මුද්‍රණ කටයුතු ආරම්භ වීමටත් ලොකු හේතුවක් බවට පත් වුණා. හරි. නෝට් එක ඔක්කොම ලිව්වද? පැහැදිලිද? ගැටලුවක් නැද්ද?
පැහැදිලි ළමයි සර්. ප්‍රශ්නයක් නෑ නේද? right හරි. ප්‍රශ්නයක් නැහැ. අපි එතකොට ඊළඟට යන් අපේ නෝට් ප්‍රසන්ටේෂන් එකට යන්. ස්ක්‍රීන් එක ඔක්කොටම පේනවද? ඔව් සර්. මට ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් විතරක් කියන්න. මම හිතනවා ඔක්කොටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. හරි. අපි කතා කරේ 6 වෙනි පොයින්ට් එක මේ කඩදාසිය හොයා ගැනීම සම්බන්ධයෙන්. එතකොට කඩදාසිය හොයාගත්තේ සායිලූන් කියන එක්කෙනා. ඔයගලන්ට පින්තූරයක් දාලා තියෙනවා මෙතන. මේ ටම්පරයාගේ ස්ටැචු එකක් එහෙමත් තියෙනවා. අපි බලමු ඉස්සරහට ඒ පිළිබඳ යම් මීට වඩා විස්තර මොන හරි ඔයගලන්ට දෙන්න මට පුළුවන් වෙයි. ඒවා මේ අතිරේක දැනුම මේ සායිලූන් කියන එක්කෙනා තමයි කඩදාසිය නිර්මාණකරු විදිහට සැලකෙන්නේ. කඩදාසිය සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් තියෙනවා. මේක හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. අපි ඒක නරඹමු. නරඹලා ඉවර වෙලා ඊළඟ කොටසට යමු. ළමෙක් මං හිතන්නේ මට විනාඩියක් දෙන්න. හරි ගැටුවක් නැහැ. හරි අපි මම අර කිව්ව වීඩියෝ එක චුට්ටක් නරඹලා එමු. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ පොඩි වීඩියෝ එකක්. මේ සයිලූන්ගේ මේ කොහොමද එයා කඩදාසිය නිර්මාණය කරේ කියන සම්බන්ධයෙන්. 纸 Paper, 纸, was a Chinese invention. 2,000 years ago, Chinese invented paper making. This 纸 was made of silk and was so expensive that only the emperor and aristocrats could afford to use it. "1,900 years ago, a eunuch called Cai Lun improved the paper-making process. He made cheap, thin 纸 out of tree bark and rags. The improvement in paper-making spread 纸 far and wide, and many different types of 纸 were invented by Chinese people. Xuan paper, a kind of high-quality rice paper, best shows the charm of traditional Chinese painting and calligraphy. Jute paper is used to transcribe Chinese classics. Later, Chinese 纸 was spread to west through the Silk Road. Thousands of years of culture and civilization were recorded on 纸 and passed to different parts of the world.
ඒ කොහොමද කඩදාසිය හොයාගෙන අර සේද මවතරහා ලෝකේ පැතිරුණේ කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කරපු ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන පොඩි වීඩියෝ එකක් අපි බැලුවේ. හරි අපි ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක විදිහට ඒ කියන්නේ සංවේදනයේ ආරම්භය හා විකාශය කියන කතාවේ 7 වෙනි පොයින්ට් එක විදිහට අපි කතා කරන්නේ අතින් පිටපත් කර පොත් සෑදීම. පොත් විදිහට කොහොමද මේවා කරේ කියලා පොත් සෑදීම ගැන කතා කරනකොට මේ කඩදාසිය හදන්න පෙරත් දැන් ඔය පුස්කොළ පොත් වගේ දේවල් පැපිරස් පත්‍ර වලින් පොත් වගේ දේවල් ඊට පස්සේ මැටි පුවරු එකතු කරලා පුස්තකාල වගේ හදපුවා එහෙම තිබිලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම අයිති මේකට අපි පොයින්ට් එකක් විදිහට මේ පොත් සෑදීම ආරම්භ කිරීම ගැන තමයි 7 වෙනි පොයින්ට් එකේදී අපි කතා කරන්නේ. සංනිවේදනයේ ඊළඟ පරිච්ඡේදයක් විදිහට තමයි අපි මේක කතා කරන්නේ. එතකොට අතින් පිටපත් කරන ලද පොත් පැපිරස් පත්‍ර මං කිව්වා වගේ සම් කැබලි ඒ වගේ පුලිස්සා සකස් කරගත් මැටි වගේ මැටි පෝරු වගේ දේවල් ඕනම මාධ්‍යකින් තමයි මේක පොත් වගේ සකසලා තියෙන්නේ. දැන් මැටි පෝරු වලින් පොත් හැදුවේ කොහොමද කියලා බලන්න එපා. ඒවා හිම එකිනෙක පිළිවෙලකට තිබ්බහම ඒකත් පොතක්. ඒක අපි අර කඩදාසියෙන් දකින්න පොතම මේකට ගලපන්න එපා. ඊට පස්සේ අතින් මේගොල්ලෝ මේ අතින් ලිව්වේ මුද්‍රණ කලාවට ඇවිල්ලා තිබ්බේ නැහැ නේ. අතින් ලිව්ව හින්දා ලොකු කාලයක් ගියා හැබැයි මේ පොත් සකසන්න. ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබ්බා. ඒ කියන්නේ පිටපත් කරන්න ගියත් ඒවත් අතින්ම තමයි ලියන්න ඕනේ. එතකොට ඒක ලොකු කාලයක් ගියා. මෙන්න මේ පිටපත් කරනකොට තිබ්බ ගැටලුවක් තමයි මේ අතින් පොත්පත් සකසනකොට මේගොල්ලන්ට පිටපත් කරන ලොකු කාලයක් යන හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වහල් භාවය කියන්නේ වහල් විදියට හිටපු කට්ටිය ලියන්න පුළුවන් ලිවීමේ හැකියාව තිබ්බ වහලුන් මේ පිටපත් කිරීමේ කටයුතු වලට යොදාගත්ත කියලා ඉතිහාසය පුරා විවිධ රටවල් වල පිටපත් කිරීම කටයුතු වලට යොදාගත්ත කියලා සාක්ෂි තියෙනවා. එතකොට මේ අතින් පිටපත් කර ගැනීමෙන් කියන්නේ අතින් පොත් සැකසීම පිළිබඳ තමයි ඊළඟ පරිච්ඡේදයේ විදියට අපි සංවේදනය ගැන කතා කරනකොට වැදගත් වෙන්නේ. කියන්නේ අර හෝඩියත් එක්ක මිනිස්සු ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ කඩදාසිය හොයාගත්තා. මේ කඩදාසිය හොයපු කාලයත් සමාන්තරවම මේ පොත්පත් සැකසීමක් සිද්ධ වෙලා තියෙනවා ලෝකෙ පුරා. ඊළඟට කතා කරපු පොයින්ට් එක තමයි ඒක. අපි මේකේ පොඩි නෝට් එකක් ලියාගමු. මේ කතා කරපු එක ගැන මොනවා හරි ගැටලු තියෙනවද? අපැදිලි තැනක් තියෙනවද? නැහැ කියලා මට හිතෙනවා. ගැටලුවක් නැහැ නේද? නෑ සර්. right හරි. අපි එහෙනම් මේකේ නෝට් එකට යමු ඈ. ලියාගන්න මේක 7 වෙනි පොයින්ට් එක. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ කිරීම. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ කිරීම. මේක 7 වෙනි පොයින්ට් එක. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ කිරීම. ඡේදයක් විදිහට ලියා ගන්න. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද. කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද. පොත් සෑදීම අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ
කඩදාසිය සොයා ගැනීමේ කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද කඩදාසිය සොයා ගැනීමෙන් කඩදාසිය සොයා ගැනීම නිසා කියලා කියන්න. පෙර වුවද කඩදාසිය සොයා ගැනීම නිසා කඩදාසිය සොයා ගැනීම නිසා අතින් පිටපත් කර පොත් සෑදීමට අතින් පිටපත් කර පොත් සෑදීමට විශාල පහසුවක් විය. අතින් පිටපත් කර පොත් සෑදීමට විශාල පහසුවක් විය. මම අප ඔය වාක්‍ය කියන්නම්. අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ වූයේ කඩදාසිය සොයා ගැනීමට පෙර වුවද කඩදාසිය සොයා ගැනීම නිසා අතින් පිටපත් කර පොත් සෑදීමට විශාල පහසුවක් විය. අලුත් ඡේදකෙන් ලියා ගන්න. අලුත් ඡේදකින් මෙම අතින් පිටපත් කරන ලද පොත් මෙම අතින් පිටපත් කරන ලද පොත් මෙම අතින් පිටපත් කරන ලද පොත් පැපිරස් පත්‍ර මෙම අතින් පිටපත් කරන ලද පොත් පැපිරස් පත්‍ර කමා තල් පත්‍ර මෙම අතින් පිටපත් කරන ලද පොත් පැපිරස් පත්‍ර කමා තල් පත්‍ර කමා සැකසූ සම් කැබලි හෝ සැකසූ සම් කැබලි හෝ පුළුස්සා සකස් කරගත් සැකසූ සම් කැබලි හෝ පුළුස්සා සකස් කරගත් මැටි පුවරු යනාදී ඕනෑම මාධ්‍යයක් විය හැක. මැටි පුවරු යනාදී ඕනෑම මාධ්‍යයක් විය හැක. මැටි පුවරු යනාදී ඕනෑම මාධ්‍යයක් විය හැක. මම අප ඔය ඡේද කියනවා. මෙම අතින් පිටපත් කරන ලද පොත් පැපිරස් පත්‍ර තල් පත්‍ර සැකසූ සම් කැබලි හෝ පුළුස්සා සකස් කරගත් මැටි පුවරු යනාදී ඕනෑම මාධ්‍යයක් විය හැක. එකටම ලියා ගන්න. මෙසේ සකස් කරගන්නා ලද ලේඛන හා පොත් මෙසේ සකස් කරගන්නා ලද ලේඛන හා පොත්
लेखन हा पोत වසර දහස් ගණනක සිට ලේඛන හා පොත් වසර දහස් ගණනක සිට වසර දහස් ගණනක සිට මිනිසා විසින් වසර දහස් ගණනක සිට මිනිසා විසින් නිපදවා ඇත මිනිසා විසින් නිපදවා ඇත මිනිසා විසින් නිපදවා ඇත අතින් පමණක් අතින් පමණක් අතින් පමණක් ලිවීම නිසා අතින් පමණක් ලිවීම නිසා මෙම ලේඛන අතින් පමණක් ලිවීම නිසා මෙම ලේඛන හා පොත් මෙම ලේඛන හා පොත් අතින් පමණක් ලිවීම නිසා මෙම ලේඛන හා පොත් සෑදීමට විශාල කාලයක් ගත විය අතින් පමණක් ලිවීම නිසා මෙම ලේඛන හා පොත් සෑදීමට විශාල කාලයක් ගත විය විශාල කාලයක් ගත විය විශාල කාලයක් ගත විය විශේෂයෙන් පිටපත් සෑදීමේදී විශේෂයෙන් පිටපත් සෑදීමේදී ලිවීමේ හැකියාව ඇති විශේෂයෙන් පිටපත් සෑදීමේදී ලිවීමේ හැකියාව ඇති වහලුන් යොදාගෙන ඇති බව ලිවීමේ හැකියාව ඇති වහලුන් යොදාගෙන ඇති බව විශේෂයෙන් පිටපත් සෑදීමේදී ලිවීමේ හැකියාව ඇති වහලුන් යොදාගෙන ඇති බව ඇතැම් ඉතිහාස සාක්ෂි වහලුන් යොදාගෙන ඇති බවට ඇතැම් ඉතිහාස සාක්ෂි ඇති බවට ඇතැම් ඉතිහාස සාක්ෂි මගින් සනාථ වේ ඉතිහාස සාක්ෂි මගින් සනාථ වේ මම ඡේදමාපහු කියන්නම් මෙසේ සකස් කර ගන්නා ලද ලේඛන හා පොත් වසර දහස් ගණනක සිට
මිනිසා විසින් නිපදවා ඇත. අතින් පමණක් ලිවීම නිසා මෙම ලේඛන හා පොත් සෑදීමට විශාල කාලයක් ගත විය. විශේෂයෙන් පිටපත් සෑදීමේදී ලිවීමේ හැකියාව ඇති වහලුන් යොදාගෙන ඇති බවට ඇතැම් ඉතිහාස සාක්ෂි මගින් සනාත වේ. අනේද නෝට් එක. හරි. අපි ඊළඟට ආපහු ප්‍රසන්ටේෂන් එකට යමු. හරි. දැන් අපි කතා කරමින් හිටියේ 7 වෙනි පොයින්ට් එක අතින් පිටපත් කර පොත් සාදා ගැනීම සම්බන්ධයෙන් තමයි අපි කතා කරමින් හිටියේ. එතකොට එතෙන්දී අපි කතා කරා මේගොල්ලෝ කියන්නේ මිනිස්සු අර තල්පත්‍ර සම් කැබලි පුරුසා සකස් කරගත් මැටි ඔය ඕනම ආකාරයකින් පොත් විදියට ඒ කියන්නේ ග්‍රන්ථ විදියට ඒගොල්ලන්ට පුළුවන් විදියට මේවා සාදාගෙන තියෙනවා. එතකොට මේකට ලොකු උදව්වක් වුණා. කඩදාසිය සොයා ගැනීම ලොකු පහසුවක් වුණා මේ පොත් හදන්න. හැබැයි මේ පොත් හදනකොට ලොකු කාලයක් ගත වෙනවා. ඒගොල්ලෝ මොකද අතින් ලියන්නේ ලේඛන කටයුතු කරන්නේ අතින් හින්දා ලොකු කාලයක් දීර්ඝ කාලයක් යනවා මේ පොත් සකස් කරන්න. ඊට අමතරව මේ පොත්වල පිටපත් ගන්න ගියාමත් يعني එක පොතක් විතරක් තිබිලා මදින්නේ සමහරවිට. ඒකට ඒවයි පිටපත් හදන්න ගියාම ඒවත් අතින් ලියන්න ඕනේ. ඒකටත් ලොකු කාලයක් ගත වෙන හින්දා ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මේක සංවේදන කටයුතු වලට. ඒ හින්දා ඒගොල්ලෝ වහලුන් පවා යොදාගෙන يعني මිනිස්සු වහලුන් පවා යොදාගෙන මේ පිටපත් සෑදීමේ කටයුතු සිද්ධ කරලා තියෙනවා. එතකොට සංවේදනයේ ටික ටික ඔන්න දියුණු වේගන එනවා කියන එක තමයි අපිට එකෙන් පැහැදිලි වෙන්නේ. අපි ඊළඟ පොයින්ට් එක විදිහට කතා කරන්නේ මෙන්න මේ සංවේදන ක්‍රියාවලියේදී කියන ඓතිහාසික විකාශයේදී එදා ඉඳලා අද වෙනකන් ආපු ඓතිහාසික විකාශයේදී කඩදාසිය සොයා ගැනීමෙන් පස්සේ අපි කතා කරනවා මේ පොත් වශයෙන් ඒගොල්ලෝ කියන්නේ මිනිස්සු පොත් වශයෙන් කොහොමද සංවේදන කටයුතු වලට යොදාගත්තේ කියලා පොත් වශයෙන් නිර්මාණ සකසලා ඊළඟට මේ අතින් ලිවීම ප්‍රශ්නයක් වුණ හින්දා දිගටම අතින් ලියන එක ප්‍රශ්නයක් වුණ හින්දා මිනිස්සු ටික ටික පුරුදු වුණා හොයාගත්ත මිනිස්සු ඇත්තටම ලී අච්චු යොදාගෙන කොහොමද මේ සංවේදන කටයුතු කරන්න කියලා. කියන්නේ උදාහරණයකට කිව්වොත් අර කඩදාසි හොයාගත්ත ඒගොල්ලෝ කඩදාසි සොයාගත්ත කඩදාසියට ලී අච්චු දෙකක් මෙහෙම දෙපැත්තෙන් තියලා තද කරලා. يعني තීන්ත දාපු ලී අච්චුවක් තියලා එහෙම තද කරායින් පස්සේ අකුරු print වෙනවානේ කඩදාසියේ. අන්න ඒක තමයි ඊළඟ කියන්නේ මුද්‍රණ කටයුතු. මේ අතින් ලියන එක වෙනුවට අර තීන්ත යොදාගෙන මෙහෙම press කරලා මුද්‍රණ කටයුතු කරන්නේ කොහොමද කියන එක කියන්නේ බේසික්. එහෙම නැත්නම් ප්‍රාථමික මුද්‍රණ අවධිය සොයා ගැනීම තමයි මේ සංනිවේදනයේ ආරම්භය හා විකාශය කියන කොටසේදී අපි ඊළඟට කතා කරන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා 8 වෙනි පොයින්ට් එක විදිහට 8 වෙනි කොටස විදිහට අපි කතා කරන්නේ ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන මුද්‍රණ කටයුතු කොහොමද ආරම්භ කරේ කියන එක තමයි අපි ඉස්සෙල්ලම මේ අපි මේකෙන් කතා කරන්නේ 8 වෙනි පොයින්ට් එක විදිහට. මේක කතා කරනකොට දැන් අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා සයිලුන් කියන මනුස්සයා එහෙම නැත්නම් සයිලුන් කියන මහත්තයා තමයි ඉස්සෙල්ලාම කඩදාසිය හොයාගත්තේ. එතකොට කඩදාසිය හොයාගත්තේ චීනෙ හින්දා මේ මුද්‍රණ කටයුතු චීනෙන්ම තමයි ආරම්භ වුණා කියලා විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අර බේසික් මූලික ප්‍රාථමික මට්ටමේ අපි මේ කතා කරන මුද්‍රණ කටයුතු ඉස්සෙල්ලාම මේ පටන් ගත්තේ චීන කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද චීන එක්කෙනෙක්ම තමයි මේ කඩදාසිය හොයාගත්තේ. එතකොට මේක කරන්නේ අර තීන්ත මම අර කලින් කිව්වා වගේ තීන්ත තවරන ලද ලී අච්චුවක් හරි මැටි අච්චුවක් හරි දෙකක් මැදට මෙහෙම කඩදාසිය තියලා අර ප්‍රෙස් කරාම ඒක වදිනවා. අපි අර සීල් තියන්නේ ඒ වගේ. මෙහෙම තමයි මේ අකුරු ඒගොල්ලෝ මේ මුල් අදියරේදී මුද්‍රණ කටයුතු කරලා තියෙන්නේ. එතකොට අර අතින් ලියනට වඩා මේ මුද්‍රණ කටයුතු මොකද ඒක අර සකසලනේ තියෙන ලී අච්චුවක්. එතකොට ඉක්මනින් කරන් යන්න පුළුවන්. එතකොට මේ ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ යන්ත්‍ර ආරම්භ කරපු හින්දා මුද්‍රණ කටයුතු ආරම්භ කරපු හින්දා වැඩි පිටපත් ප්‍රමාණයක් සකස් කරගන්න පහසුවක් ඇති වුණා. ඒක සංනිවේදනයේ
අර කඩදාසිය සොයා ගැනීමත් එක්ක පොත්පත් වලට ලොකු සංනිවේදනයට ලොකු පිටිවහලක් වුණා. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් පිටපත් නිපදවල මිනිස්සු අතර බෙදන්න හැකියාවක් ඇති වුණා මේ ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර හින්දා. අපි ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරනකොට මේ තියෙන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලී අච්චු. ප්‍රාථමික මුද්‍රණ කටයුතු කරපු චීනයේ ලී අච්චුවක් තමයි මේ තියෙන්නේ. ඔයගලන්ගේ දකුණු අත පැත්තේ. එතකොට වම් අත පැත්තේ තියෙනවා ඒකෙන් අර print කරපු එක. ඔවා තමයි මූලිකම ඉතිහාසයේ ඔය විදිහට තමයි සකස් කරලා මේ පැත්තට ඒගොල්ලෝ print කරනවා. මේ අදත් එක්ක සංසන්දනය කරන්න එපා. එතකොට අද අපි කම්පියුටර් එකේ මොකක් හරි ගහලා print කරාම printer එකෙන් එනවනේ කොලේ ඒ වගේ මේ එකත් එක සංසන්දනය කරන්න එපා. මේ ගොඩක් අවුරුදු 2000ක විතර කලින් අවුරුදු 1700 2000 වගේ කාලයක් තුල මේ සිද්ධ වෙච්ච දේවල් තමයි අපි කතා කරන්නේ. ඒතකොට මේ ලී අච්චුවක් මගින් කොහොමද print කරේ කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. එතකොට අපි තව එකක් තියෙනවා මේගොල්ලෝ අර මුද්‍රණ කටයුතු කරපු වැඩි මේ මිනිස්සෙක් පේනවා ඇති අර ලී අච්චුවක් තියන් හෝ ගාලා ගහනවා. ඒතකොට එහෙම තමයි ඒගොල්ලෝ මූලිකවම මුද්‍රණ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේවයි සාක්ෂි තියෙනවා ලෝකයේ අදටත්. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙනවා පැරණි මහායාන පොතක් චීනයේ නිෂ්පාදනය කරපු පැරණි මහායාන පොතක් තියෙනවා මහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ. ඒකේ රූපෙකුත් තියෙනවා. මට මතක විදිහට ඩයමන්ඩ් සූත්‍ර කියන එක මට මතක විදිහට හරියටම මට ඒක මතක නැහැ. මේ ඔයගලන්ගේ විෂයට එන්නේ නැහැ මේවා. හරිද? විෂය කරුණු විදිහට එන්නේ නැහැ. මම මේ වැඩිපුර ඔයගලන්ට කියලා දෙන්නේ. එතකොට මම මතක තියාගන්න ගැටලුවක් නෑ. මහා බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ තියෙනවා මහායානික පොතක්. මේකත් අර මුල් යුගයේ කරපු කඩදාසි වල print කරපු පොතක් විදිහට තමයි තියෙන්නේ. හරි. අපි මේකට අදාළව නෝට් එකක් ලියාගමු. කට්ටියට පැහැදිලි නේද? මම කියපු ටික. ඔව් සර්. සකිත් මෙහෙම සද්දයක් අත්නේ. හරි. එතකොට මේක කීවෙනි පොයින්ට් එකද? 8 වෙනි පොයින්ට් එක නේද? අපි 7 කතා කරා. මේක 8 වෙනි පොයින්ට් එක විදිහට ලියා ගන්න. ලී අච්චු හෝ විමර්ශන එහෙම ඉන්නවද? කතාවක්වත් නැහැ අද. ඔව් සර්. අලුත් අවුරුද්දේ තරහ වෙලාද මහත් එක්ක? ලියා ගන්න 8 වෙනි පොයින්ට් එක මේක. ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන මුද්‍රණය ආරම්භ කිරීම. ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන මුද්‍රණය ආරම්භ කිරීම. ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන මුද්‍රණය ආරම්භ කිරීම. කඩදාසිය සොයාගත්තේ චීන ජාතිකයින් බැවින් චීන ජාතිකයින් බැවින් මුද්‍රණයේ ප්‍රාථමික අවධියද කඩදාසිය සොයාගත්තේ චීන ජාතිකයින් බැවින් මුද්‍රණයේ
ප්‍රාථමික අවධියද මුද්‍රණයේ ප්‍රාථමික අවධියද චීනයෙන් ආරම්භ ගැටලු තියෙනවද? මුද්‍රණයේ මොකද සර්? මම අපව කියන්න. කඩදාසිය සොයාගත්තේ චීන ජාතිකයින් බැවින් කඩදාසිය සොයාගත්තේ චීන ජාතිකයින් බැවින් මුද්‍රණයේ ප්‍රාථමික අවධියද ඒ කියන්නේ මුල්ම මේ මුද්‍රණ යන්ත්‍රය කියන එක අර අපි කතා කරේ මේ ලී කැබලි දෙක කියන්නේ ලී අච්චු දෙකක් කොහොම දෙකට මේව කළා මේ එකට අර වැඩි තීන්ත ගාලා සීල් එකක් විදිහට ගහන්න කියලා. ඒක තමයි මූලිකේ ප්‍රාථමික අවධිය කියලා කියන්නේ. මුද්‍රණයේ ප්‍රාථමික අවධියද චීනයෙන් ආරම්භ කළේ යැයි මුද්‍රණයේ ප්‍රාථමික අවධියද චීනයෙන් ආරම්භ කළේ යැයි විශ්වාස කෙරේ. මුද්‍රණයේ ප්‍රාථමික අවධියද චීනයෙන් ආරම්භ කළේ යැයි විශ්වාස කෙරේ. තීන්ත තවරන ලද ලී අච්චු හෝ මැටි අච්චු තීන්ත තවරන ලද ලී අච්චු හෝ මැටි අච්චු දෙකක් මැදට තීන්ත තවරන ලද ලී අච්චු හෝ මැටි අච්චු දෙකක් මැදට තීන්ත තවරන ලද ලී අච්චු හෝ මැටි අච්චු දෙකක් මැදට කඩදාසියක් තබා තීන්ත තවරන ලද ලී අච්චු හෝ මැටි අච්චු දෙකක් මැදට කඩදාසියක් තබා එකිනෙකට තද කිරීමෙන් මැටි අච්චු දෙකක් මැදට කඩදාසියක් තබා එකිනෙකට තද කිරීමෙන් මුල් අදියරේ මුද්‍රණ කටයුතු සිදු කර ඇත. මුල් අදියරේ මුද්‍රණ කටයුතු සිදු කර ඇත. මුල් අදියරේ මුද්‍රණ කටයුතු සිදු කර ඇත. එකටම ලියා ගන්න. එකම අච්චුවක් භාවිතයෙන් පිටපත් රාශියක් එකම අච්චුවක් භාවිතයෙන් පිටපත් රාශියක් සකස් කර ගැනීමට
එකම අච්චුවක් භාවිතයෙන් පිටපත් රාශියක් සකස් කර ගැනීමට හැකිවීම මෙම ක්‍රමයෙහි විශේෂම වාසිය විය. මෙම ක්‍රමයෙහි විශේෂම වාසිය විය. එකම අච්චුවක් භාවිතයෙන් පිටපත් රාශියක් සකස් කර ගැනීමට හැකිවීම මෙම ක්‍රමයෙහි විශේෂම වාසිය විය. මම අපෝ සම්පූර්ණ ඡේදෙම කියවන්නම්. අපි කතා කරන්නේ 8 වෙනි පොයින්ට් එක ලී අච්චු හෝ මැටි අච්චුව දාගෙන මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම. නෝට් එක තමයි කඩදාසිය සොයාගත්තේ චීන ජාතිකයන් බැවින් මුද්‍රණයේ ප්‍රාථමික අවධියද චීනයෙන් ආරම්භ කළේ යයි විශ්වාස කරේ. තීත තවරන ලද ලී අච්චු හෝ මැටි අච්චු දෙකක් මැදට කඩදාසියක් තබා එකිනෙකට තද කිරීමෙන් මුල් අදියරේ මුද්‍රණ කටයුතු සිදු කර ඇත. එකම අච්චුවක් භාවිතයෙන් පිටපත් රාශියක් සකස් කර ගැනීමට හැකිවීම මෙම ක්‍රමයෙහි විශේෂම වාසිය විය. හරි, එතකොට අපි කතා කරේ 8 වෙනි පොයින්ට් එක ලී අච්චු හෝ මැටි අච්චු භාවිත කරලා කොහොමද sannivedanaye ඊළඟ අදියරට මිනිස්සු ගියේ කියලා. ඕක යටින් ලියා ගන්න ඔබේ දැනුමට කියලා කොටසක්. මේක වැඩිපුර දෙන කොටසක්. ඒවත් අධ්‍යයනය කරන්න මම දෙන ඔබේ දැනුමට කියලා දෙන කොටසත් ඔයගොල්ලෝ පාඩම් කරනකොට අධ්‍යයනය කරන්න. ඔබේ දැනුමට කියන කොටසේ නැගෙනහිර ආසියාවේ ඇති වූ මහායාන බෞද්ධ ප්‍රබෝධය. නැගෙනහිර ආසියාවේ ඇති වූ මහායාන බෞද්ධ ප්‍රබෝධය හේතු කොටගෙන නැගෙනහිර ආසියාවේ ඇති වූ මහායාන බෞද්ධ ප්‍රබෝධය හේතු කොටගෙන චීන ජාතික චොන්චි නැමැත්තෙක් මම නම දාන්නම්. මම නම ෂෙයා කරනවා බලා ගන්න. චීන ජාතික චොන්චි නැමැත්තෙක්. චීන ජාතික චොන්චි නැමැත්තෙක්. බලන්න මම ෂෙයා කරලා ඇති නම චොන්චි. ඔය වගේ නාම තියෙන චීන කට්ටියනේ චීන්චි චොන්චි. හරි, චීන ජාතික චොන්චි නැමැත්තෙක්. මහායානික බෞද්ධ ප්‍රකාශනය. චීන ජාතික චොන්චි නැමැත්තෙක් මහායානික බෞද්ධ ප්‍රකාශනයන් මුද්‍රණය කර ඇත. චීන ජාතික චොන්චි නැමැත්තෙක් මහායානික බෞද්ධ ප්‍රකාශයන් මුද්‍රණය කර ඇත. එකටම ලියා ගන්න. මෙම ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර නිසා
මෙම ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර නිසා පිටපත් වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර නිසා පිටපත් වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර නිසා පිටපත් වැඩි ප්‍රමාණයක් සකස් කර ගැනීමට මෙම ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර නිසා පිටපත් වැඩි ප්‍රමාණයක් සකස් කර ගැනීමට පිටපත් වැඩි ප්‍රමාණයක් සකස් කර ගැනීමට එම කාලයේ විසූ කියන්නේ කාලයේ එම කාලයේ විසූ මිනිසුන්ට හැකි විය. පිටපත් වැඩි ප්‍රමාණයක් සකස් කර ගැනීමට එම කාලයේ විසූ මිනිසුන්ට හැකි විය. එම කාලයේ විසූ මිනිසුන්ට හැකි විය. මම අපෝ ඒ කොටස කියන්නම්. මේක ඔබේ දැනුමට කියන කොටසේ මම ලියා ගන්න කිව්වේ නැගෙනහිර ආසියාවේ ඇති වූ මහායාන බෞද්ධ ප්‍රබෝධය හේතු කොටගෙන චීන ජාතික චොන්චි නැමැත්තෙක් මහායානික බෞද්ධ ප්‍රකාශයන් මුද්‍රණය කර ඇත. මෙම ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර නිසා පිටපත් වැඩි ප්‍රමාණයක් සකස් කර ගැනීමට එම කාලයේ විසූ මිනිසුන්ට හැකි විය. හරි. එතකොට අපි මේ 8 වෙනි පොයින්ට් එක විදිහට කතා කරේ ලී අච්චු හෝ මැටි අච්චු යොදාගෙන මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන්. එතකොට අපි අත් බලමු අද දවසේ මොනවද කතා කරේ කියලා. ආපහු ඔයගොල්ලන්ට ෂෙයා කරනවා ප්‍රසන්ටේෂන් එක. ප්‍රසන්ටේෂන් එකේ මුලට ගියොත් අපි අද කතා කරේ අද පාඩමේදී කතා කරේ 6 වෙනි පොයින්ට් එක විදිහට කඩදාසි නිර්මාණය කර ගැනීම, ඊට පස්සේ අතින් පිටපත් කර පොත් සෑදීම ආරම්භ කිරීම, ඊපස්සේ ලී අච්චු හෝ මැටි අච්චු දාගෙන මුද්‍රණය ආරම්භ කිරීම කියන කොටස් තුනක් අපි කතා කරා 6 7 8 විදියට. ඊට පස්සේ ඒකේ පළවෙනි විදියට අපි කතා කරා කඩදාසිය නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන්. මේක ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී වගේ සායිලූන් කියන මිනිසයා තමයි මේ කඩදාසිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එයා කඩදාසිය අනිදෙලි කැඹලි මාළු දැල් මල්බෙරි ශාකය ඒවා හන වගේ දේවල් හන ගස්වල කොටස් වගේ දේවල් යොදාගෙන තමයි පළවෙනි කඩදාසිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කඩදාසි සොයා ගැනීම හේතුවක් වුණා අර මුද්‍රණ යන්ත්‍ර ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර බිහි වෙන්න කියලා අපි කඩදාසිය නිර්මාණය කර ගැනීම පිළිබඳ කතා කරා. ඊට පස්සේ අපි සායිලූන් කියන කෙනාව බැලුවා. සාමාන්‍ය පොඩි වීඩියෝ එකක් අපි නරඹුවා. ඊට පස්සේ අපි 7 වෙනි පොයින්ට් එක විදිහට කතා කරේ අතින් පිටපත් කරගත් පොත් සෑදීම සම්බන්ධයෙන්. ඒකට අපි කිව්වා ඉතිහාසයේ ඉඳලා පැපිරස් පත්‍ර, තල් පත්‍ර වගේ දේවල් යොදාගෙන පොත්පත් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේකේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේ පොත්පත් ලියන්න වෙලාවක් යනවා මේගොල්ලෝ ඔක්කොම අතින් කරන හින්දා. ඒ විතරක් නෙවෙයි එක පොතක පිටපතක් ගන්න ගියත් ඒකත් නැවත අතින් ලියන්න වෙනවා. මේ ප්‍රශ්නේදී ඒගොල්ලෝ කරේ එකම දේ ඒ කාලේ හිටපු වහල්ලෝ ලියන්න පුළුවන් වහල්ලියෝ දාගෙන පුළුවන් තරම් පිටපත් කරන එක තමයි කරේ. ඒතර මේ අතින් ලේඛන වශයෙන් කරගෙන ආපු මේ පොත්පත් ලියීමේ කලාව ඊළඟට අර ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ යන්ත්‍ර බිහිවීම, එහෙම නැත්නම් අර අච්චු දෙකක් යොදාගෙන මැටි හරි ලී හරි අච්චු දෙකක් යොදාගෙන අර තීන්ත තවරලා එකෙන් පිටපත් කිරීමෙන් ඒගොල්ලෝ ටික ටික ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ කටයුතු ආරම්භ කරා. ඊට පස්සේ මේකින් වුණ විශේෂ වාසිය තමයි
වැඩි පිටපත් ප්‍රමාණයක් ඉක්මනින් අර කලින් සකසන ලද අච්චුවත්තෙන් හින්දා ඉක්මනින් පිටපත් වැඩි පිටපත් ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් වුණා. ඒකෙන් sannivedanaya කරන්න පුළුවන් වුණා වැඩි පිරිසකට ඉතා ඉක්මනින්. එතකොට අපි අද කතා කරපු කොටස් තුන තමයි ඒක. මේ උදාහරණ විදිහට මම මේ මැටි අච්චුව සහ ඒවා කරන විදිය පෙන්වුවා. මේ අර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන පරණ ඒ මැටි ලී අච්චුවකින් හදපු print කරපු පරණ පොතක් ඔයගලන්ට ඩිස්ප්ලේ කරා. හරි. එතකොට අද පාඩමින් අපි කොටස් තුනක් කතා කරා. එතකොට ඉස්සරහට අපි ඊළඟ කොටස් ටික කතා කරනවා. අද කතා කරපු දේවල් වල මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවද? තේරුම් නැති තැන් තියෙනවද? රසින්දු කොහොමද? විමංශ කොහොමද? සකිත්ම කොහොමද? අවුලක් නෑ සර් හොඳයි. අවුලක් නෑ. හරි. රසින්දු අද න්යාවේ මේ පරණ වීඩියෝ ටික ඇති. ඒක බලලා කරගන්න පුළුවන්. එතකොට පරණ නෝට්ස් ටිකත් මේවත් ඇති. ඒක කොහොමද බලන්නේ සර්? ඒක ඇති මේ අපේ වෙබ්සයිට් එකේම ඇති. මේකේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ මම කියලා තියන්නම්. ඒකට එයා ගයිඩ් කරයි ඒක බලන විදිය. හරිද? ගැටලුවක් නැහැ. ඒක ඔක්කොම තියෙනවා. ඒ නැතත් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මට මේල් එකක් හරි මේ ටෙක්ස්ට් මැසේජ් එකක් හරි දාන්න නමත් එක්ක ගැටලුව මොකක්ද කියලා. එතකොට මම චුට්ටක් බලන්න. මේකින්න සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ උදව් කරයි ඔයගලන්ට කොහොමද පරණ රෙකෝඩින්ග්ස් ටික බලලා ලොකු නෝට්ස් නැහැ. මේ පාඩම ආරම්භ වුණා විතරයි. මම අර කියලා දීපු ටිකක් ඇති sannivedanaya සම්බන්ධයෙන්. ඒ නැතත් මම නිතර මේවා මතක් කරමින් යන්නේ.